ගැළපිලි අංක එකෙන් පස්සේ ඔන්න අපි එනවා ගැළපිලි අංක දෙකට සමගම් ගානේ බලන්න වර්ෂය සඳහා පරිපාලන වියදම් 5ත් අයිටම් වලින් සමන්විතයි. දැන් මම කියන්නේ වියදම් කැටගරි කීපයක් නේද වර්ගීකරණයක් බෙදා හැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය මූල්‍ය පිරිවැය සහ වෙනත් පිරිවැය. ඔන්න ඔය හතර ඇතුළට අපි බෙදන්න එපා මේ වියදම් ටික නේද? අපි වියදම් බෙදන විදිය තව වීඩියෝස් වලින් පස්සේ කතා කරමු. එතකොට සරල කිව්වොත් මෙහෙමයි. බෙදා හැරීමේ පිරිවැය කියන පිරිවැය මේ කාණ්ඩයට යන්නේ දුවේ පුතේ විකුණුම් වලට ඍජුව අදාළ වියදම්. සාමාන්‍ය විකුණුම් කොමේස් එතකොට නේද? විකුණුම් සඳහා යොදා ගන්න මෝටර රථ වලට අපි සකස් කරන ෂෙයර්. එතකොට ඒ වගේ ප්‍රචාරණ වියදම් නේද? වෙන මොනවා හරි ඇඩ්වර්ටයිසින් සම්බන්ධ මොනවා හරි වියදම් ඕනම දෙයක් යන්නේ බෙදා හැරීම වියදම් යටතේ. ඒ විකුණුම් හා සම්බන්ධ ඍජුව අදාළ වෙන වෙනත් වියදම්. ඊට පස්සේ පරිපාලන කියන්නේ ආයතනයේ දිනදා පරිපාලන කටයුතු වලට වැටුප් නේද? වැටුප් එතකොට රක්ෂණ එතකොට අනිකුත් මොනවා හරි කම්මල් කුලී ගොඩනැගිලි කුලී හරි මොනවා හරි ඕනම දෙයක්. ඉදින්දා වියදම් කියන්නේ පරිපාලන වියදම් යටතට. මූල්‍ය වියදම් යටතට යනවා විශේෂයෙන්ම නේද? ණය පොලී ඔය අපේ මූල්‍යමය ගනුදෙනු වලට අදාළ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔය බැංකුව සම්බන්ධ ගනුදෙනු වලදී නේද? මොනවා හරි ලෝන්ස් අරන් තියෙනවා නම් ඒවට පොලිය නායකර වලට සම්බන්ධ පොලිය වෙන්න පුළුවන්. ඒ අදාළ මොනවා හරි දෙයක් තියෙනවා යනවා. ඉතින් ඔය ඒ තුනට වෙන්නේ නැති සුවිශේෂී යම් කිසි වියදම් කොටසක් තියෙනවා. මේ වියදම් වර්ග කීපයක් තියෙනවා. ඒ ටික යනවා වෙනත් වියදම් යටතට. දැන් මෙතන අපි කතා කරන්නේ පරිපාලන වියදම්. බලන්න ඒ යටතේ තියෙනවා අධ්‍යක්ෂක වේතන ඊළඟට සේවක වැටුප් ෂය වියදම් විගණන ගාස්තු අන බලන විශේෂ දෙයක්. මොකද්ද විගණනය කියන්නේ? විගණන ගාස්තු කියන්නේ දුවේ පුතේ සාමාන්‍ය පොදු සමාගමක අනිවාර්යෙන්ම බාහිර පාර්ශවයක් විසින් විශේෂයෙන්ම විගණකවරු විසින් යම්කිසි මේ මූල්‍ය ප්‍රකාශන හරියට සකස් කළ දෙනවා. මම සරලව කියන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශන හොඳට සකස් කළ දෙනවා. ඒ කියන්නේ අදාළ ගිණුම් කරන ප්‍රමිතානුව සත්‍ය හා සාධාරණ වශයෙන් සකස් කරලා තියෙනවාද කියලා නිර්දේශයක් ඉදිරිපත් කරන්න අපි බාහිර පාර්ශවයක් පාවිච්චි කරනවා. අපි ඉංග්‍රීසි වචන නම් ඔබ අහලා නැති ඔඩිටර්ස්ලා කියලා කියන්නේ අපි නේද? එතකොට ඒ විගණකවරු පාවිච්චි කරලා අපි මේ යම්කිසි සේවාවක් ලබා ගන්නවනේ. මොකද කොටස්කරුවෝ දන්නේ නැහැ නේද? ආයතනය ඇතුළේ ඉන්න කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවකයෝ මොනවද මේ අවුරුදු පුරාවට කරේ කියලා. නිකන් ඉලක්කම් ටිකක් මේක ඇතුළට දාලා දුන්නාට අපි දන්නේ නැහැ මේවා හරිද කියලා නේද? ඒ නිසා බාහිර විගණකවරු විසින් සාමාන්‍ය අභ්‍යන්තර විගණකවරුත් ඉන්නවා. ආයතන ඇතුළේම කොට්ටාසියුත් ඉන්නවා. එයාලත් පරීක්ෂා කරනවා. හැබැයි මෙතන මේ ගොඩක්ම කතා කරන්නේ බාහිර විගණකවරු. විගණන ආයතන තියෙන ඔඩිට් ෆර්ම්ස් කියලා අපි කියන්නේ. දැන් ඔබ සමහරකට උසස් පෙළෙන් පස්සේ ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙයි වර්ණත් ගණකාධිකරණය AAT ACCA සීමා ඔය වගේ ඕනම දෙයක් කරද්දී ඔබ සම්බන්ධ වෙයි ගොඩක් කාල විගණන ආයතනත් එක්ක. එතකොට ඔබ මේ දේවල් වැඩිපුර දැනගන්න. ඉතින් අන්නේ පාර්ශ්වයන් දෙකම ගාස්තුව තමයි ඔන්න කියන්නේ විගණන ගාස්තුව. ඊළඟට අනිකුත් පරිපාලන වියදම් කියලා ඔන්න 6462ක් ශේෂ පිරික්සමේ තියෙනවා බලන්න පරිපාලන කියලා. ඒක සකස් වෙලා තියෙන මේ සංයුතිය ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් යන මොකද කියන්නේ යමු තුන්වෙනි එකට බලන්න. සමාගමේ ප්‍රචාරණ ගාස්තුව 350ක් අධ්‍යක්ෂකවරයෙකු විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් කරලා තියෙනවා. මෙම මුදල සමාගම විසින් ප්‍රතිපූර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙක් දරලා තියෙන්නේ. ඉතින් ඒක එතුමාට අයිති දෙයක් නෙමෙයි නේද? ඒ නිසා සමාගමෙන් එයාට ගෙවන්න ඕනේ. ආපහු එයාට ගෙවලක් තියෙනවා. ඔය තියෙන ප්‍රතිපූර්ණය කරලා තියෙනවා කියලා. අපි කියන්නේ රීම්බර්ස් කරනවා කියලා. එය වැරදීමකින් අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුල ගිණුම් ගත කරලා තියෙනවා. දැන් හරියට බැලුවොත් ඔය මොකද ඒක නම් ඒක වේතනයක් නෙමෙයිනේ. ඒක වෙන්න ඕනේ ආයතනීය වියදමක් නේද? ඒගොල්ලෝ ඒක වැටුපක් නෙමෙයි. එයා අපේ වෙනුවෙන් දරුවා ආයතනය වෙනුවෙන් ගෙව්වා. දැන් අපි ඒක යාට දෙනවා. මොකද ඒක අපේ වියදමක් විදිහට අපි සලකනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ බලන්න උඩ තියෙනවනේ දෙවෙනි කොටසේ දෙවෙනි ගැළපිල්ලේ 1250ක් අධ්‍යක්ෂවරුන්ගේ වේතන. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔන්න ඔය 1250 ඇතුලෙන් අර 350 එළියට කඩලා ගන්න ඕනේ. අපි දැන් ආයතනයේ වියදම් ලේඛනය කියන දැන් ඔන්න මුල් වතාවට එනවා. ආයතනයේ වියදම් ලේඛනය අපි සකස් කරන්නේ ඇයි? ඒක එකතුව අරගෙන ආදාය ප්‍රකාශය මම මේකකින් ආදාය ප්‍රකාශය කියලා කියන්නේ ලාභ මේ වෙනත් විශ්ලේෂණ ආදාය ප්‍රකාශය. හරි? අපි යන්නේ ඒක ඇතුලේ මෙන්න මෙතනට දාන ඉලක්කම් ටික හදාගන්න තමයි දැන් ඔය යන්නේ. අපි එතන වියදම් ලේඛනෙට ගිහිල්ලා මම ඔයාලට කිව්වා ප්‍රචාරණ වියදම් වලට දැන්නේ බෙදා හැරීමේ මම දාලා තියෙනවා ප්‍රචාරණ වියදම් බෙදා හැරීමේ කොළඹ ගැන 350.
එහෙනම් ඉතුරු 900 1250 ඉතුරු 900 මොකද්ද අධ්‍යක්ෂක වේතන කියලා දාගන්න පුතේ පරිපාලන වේතන යටතේ 900යි. ඔන්න එහෙනම් බලන්න හරිම ලේසියි නේද? බලන්න තුන්වෙනි ගැලපෙන හරිම ලේසියි. ඒක ඉවරයි. ඊළඟට අපි කතා කරනවා ගැලපෙන අංක 4. බලන්න සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු වන මාස 6 තුල මෙන්න මේක අහගන්න ඉතාම වැදගත්. ප්‍රමිතක් මේ කතා කරන්න යන්නේ. විකිණීමෙන් පසු පළමු මාස 6 තුල නඩත්තු සේවා සැපීම සඳහා 2020 3.1 දින ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමකට එළඹෙන ලදී. බලන්න අපි ගනුදෙනුකරුවොත් එක මේ විකුණුම් ගිවිසුමකට එළඹලා දෙනවා යම් කිසි ගනුදෙනුකරුවෙක් එක්ක එයාට භාණ්ඩ හා සේවා සපයන්න සහ ඒ භාණ්ඩ හා සේවා සපයලා විතරක් බෑ. නේද? යම් කිසි කාල සීමාවක් සඳහා විකිණීමෙන් පසු සේවා අපි කියනවා මේ ආෆ්ටර් සේල් සර්විස් කියලා නේද? ඒ කියන්නේ විකිණීමෙන් පසු නඩත්තු සේවා මාස 6ක් සපයනවා කියලා අපි මේ එකඟ වෙලා තියෙනවා. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් 1500ක් වූ අතර රුපියල් 1000ක් භාණ්ඩ විකිණීම සඳහා වන අතර ඉතිරිය නඩත්තු සේවා සැපීම සඳහා වේ. සමාගම විසින් ගිවිසුම මතනික වූ සියලු භාණ්ඩ මේ අවුරුද්දේ අන්තිම දවසේ වන 3.31 දින විකුණන ලද අතර මුළු ප්‍රතිෂ්ඨාවම මුදලින් ලැබී ඇත. ඔන්න ඒ වගේම එම මුළු මුදල විකුණුම් තුළ ගිණුම්ගත කරලා තියෙනවා. දැන් මම මේ කියාගෙන ආවට ඔබට තේරෙන්න දෙන්න පුළුවන්. ආයි වීඩියෝ එක පොඩ්ඩක් ඕන ස්ටොප් කරලා තනියෙන් කියවලා බලන්න. දැන් ඔබ කියන බලන්න තනියෙන් තමන්ටම උත්තර දීගෙන බලන්න මොකද්ද මේ ප්‍රමිතය? අලුත් අයබාර ප්‍රමිතය නේද? SL 15 ඔබ අධ්‍යයනය කරලා දිනනවා නම් දන්නවා ඇති. දැන් මගේ YouTube channel එකේ SL 15 සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා. මේ ගැළපිලා තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉන්න. බලලා ඇවිල්ලා තේරුම් ගන්න පුළුවන් ඒ ඔබට. ඒකෙදි අපි අයබාරය හඳුනා ගැනීමේදී යම්කිසි කොන්දේසි කිහිපයක් තියෙනවා. අපි මේ කොහොමද කරන්න කියලා ඔබට මම පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මෙතනදී බලන්න විකිණීමෙන් භාණ්ඩ විකිණීම සහ භාණ්ඩය විකිණීමෙන් පසු කොහොමද මේ මාස 6ක් තුල නඩත්තු සේවා සපයනවා අර මුළු ප්‍රතිෂ්ඨාව අපි කොටස් දෙකකට කඩලා තියෙනවා. මොකද කොටස් දෙක? මුලින්ම 1000ක් භාණ්ඩ විකුණුම් සඳහා වන අතර ඉතිරි 500 නඩත්තු සඳහා වේ. බලන්න එතකොට මේ 1000 අර 500ට එකතු කරලා 1500ක් කියලා විකුණුම් ඇතුළට දාන එක හරිද? නෑ නේද? අපි මෙන්න මේ ගිවිසුම අනුව අයබාර ප්‍රමිතිය අනුව අපිට මෙන්න මේ පළවෙනි ගනුදෙනුව මේ අර 1000ට අදාළව විතරයි අපිට විකුණුම අඳුර ගන්න වෙන්නේ. ඇයි? මේ 3.31 දිනෙන් පස්සේ ඉතුරු මාස 6 සඳහා තමයි අර 500 අදාළ වෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අර 1000 විතරයි අපි විකුණුම ඇතුළට දාන්න ඕනේ. හැබැයි අපි කළා තියෙන්නේ මොකද්ද? 1500ම අපි දාලා තියෙනවා. එහෙනම් මොකද පුතේ කරන්න ඕනේ? බලන්න ශේෂ පිරිසීමේ විකුණුම ඇතුළේ තියෙනවා 79500ක් විකුණුම. එහෙනම් ඒ 79500 තියෙන්නේ මොකද්ද? අර 500ත් එක්ක. ඒ 500කින් අයින් කරන්න විකුණුම් කියලා හරි උත්තරේ දාලා මෙතන 79000යි. දැන් අර 500 මොකක්ද? දැන් මේ 500ට තව දෙයක් කරන්න තියෙනවා. මොකද්ද? බලන්න එතන කියලා තියෙනවා ඒ 500ත් මුදලින් හම්බෙලා. දැන් මුදලින් හම්බුනේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපි මුදලින් හම්බුනාම ගෙවුවා යන විදිහට අපි මෙතන මේ ගිණුම්ගත කරන්නේ. එතකොට දැන් මේ 500 අපිට මුදලින් හම්බෙලා. එහෙනම් අපිට මොකද මෙතනදී කරන්න පුළුවන්? මෙන්න මේ 500 විශේෂ දෙයක් කරන්න ඕනේ. මේක අපි මේ අවුරුද්දේ විකුණුම් කියලා සලකන්න බෑ. මොකද්ද අපි කරන්න ඕනේ? මේක අපි විකුණුම් අත්තිකාරමක් විදිහට දාගන්නවා ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. බලන්න ජංගම වගකීමක්. ඇයි විකුණුම් අත්තිකාරම ජංගම වගකීමක් වෙන්නේ? ඉදිරියට අදාළ මේ ඉදිරි වර්ෂයකට ඉදිරි කාල පරිච්ඡේදයකට අදාළ විකුණුම් ආදායම අපිට දැන් ලැබිලා. එහෙනම් අපි ඒක ඒ කාල සීමාවදී මේ හඳුනා ගන්නකම් අපි දැන්ට දාගන්නවා ජංගම වගකීමකට. අපි වගකීමක් කියලා සලකන්නේ ඉදිරි කාලය වෙනුවෙන් ලැබිට නේද? කලින් ලදාදාන අපි සාමාන්‍යයෙන් දාන්නේ වගකීමක් විදියට. එහෙනම් ජංගම වගකීම වෙනද දාගන්න විකුණුම් අත්තිකාරම් කියලා මෙන්න 500. දැන් හරි නේද? අපි විකුණුම් පිළිවෙල ගත්තා. අපි කොහොමද විකුණුම් අත්තිකාරම් හඳුනගන්නේ කියලා දැන් බලමු. වඩේන ගැළපිලි අංක 4ක්
අපි ඉවරයි. ඊට පස්සේ අපි එනවා පහට. පහේ කියලා තියෙන බලන්න දුවේ පහට සඳහන් තොරතුරු දේපල පිරියත හා උපකරණ හා බැඳේ. දැන් ඔන්න විශේෂම දෙයක්. ගිණුම් කරන සටහන් ගැන කතා කරනකොට ගිණුම් කරන සටහන් ඇතුලේ දුවේ පුතේ වැදගත්ම සටහනක් මම ඔයාලට කිව්වා ඉස්සර අංක 4ට. දේපල පිරියත උපකරණ සටහන හඳුනාගන්නේ කොහොමද? කොහොමද අපි සකස් කරගන්නේ? මේ ගැන ළමයි දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම වැදගත්ම සටහනක් හින්දා මම සරලව පැහැදිලි කරන්නම් කොහොමද කරන්නේ කියලා. දැන් මේ ගානේ නම් දුවේ පුතේ බලන්න සටහනක් හදලා පෙන්නලා දීලා තියෙනවා. ඒකට මේක හරි විදිහ නෙමෙයි. කමක් නැහැ. යාළ සටහනක් තොරතුරු පෙන්නන්න දාලා තියෙනවා. මේක පැහැදිලිව ටිකක් වෙලා යනවා. පැහැදිලිව ලියා ගන්න ඕනේ නැත්නම් පටලව ගන්නවා. අපි දේපල පිළිඳ උපකරණයට අදාළ මේ ගිණුම් කරන ප්‍රමිතිය මොකක්ද? LKS 16 නේද? එතකොට අපි දන්නවා දේපල පිළිඳ හා උපකරණ සම්බන්ධ ප්‍රමිතිය තමයි ඒක. අපි ප්‍රමිතිය විස්තරාත්මකව පස්සේ සාකච්ඡා කරමු. ප්‍රමිතිය දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නොදන්න අයටත් එක තේරෙන්න අපි සරල පැහැදිලි කිරීමක් කරන්න. දැන් මෙතන පහත සඳහන් තොරතුරු දේපල පිළිඳ උපකරණ හා බැඳේ. බලන්න දේපල පිළිඳ උපකරණ සරලව කියන්නේ දුවේ පුතේ වර්ෂයකට වඩා වැඩි කාලයක් තුළ පාවිච්චි කරන්න තියන් ඉන්න දිගු කාලින වත්කම් මේකට පෙන්නන්නේ. දැන් මේ බලන්න මේ ආයතනයේ සතුව දිගු කාලින වත්කම් තියෙනවා ඉඩම් ගොඩනැගිලි මෝටර රථ සහ කාර්යාල උපකරණ. එතකොට මේකේ පළවෙනි කොලම් එකේ පෙන්නනවා 2019 4.1 පිරිවැය. ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්න දවසේ පිරිවැය. කොච්චරක් තිබුණාද? ගන්න ගියාගේ නේද පිරිවැය කියන්නේ ඒ වත්කම අත්පත් කර ගැනීම සඳහා ගිය වියදම. ඊළඟට කියනවා ප්‍රවර්තන වර්ෂය තුලදී මිලදී ගැනීම. ප්‍රවර්තන වර්ෂය තුලදී ඔන්න බලන්න ගොඩනැගිලි 5000ක මිලදී අරන් තියෙනවා, මෝටර රථ 6000ක මිලදී අරන් තියෙනවා. ඊළඟට ආපහු දාලා තියෙනවා ප්‍රවර්තන වර්ෂය සඳහා ෂෙයාර්. ප්‍රවර්තන වර්ෂය කියන්නේ මේ අවුරුද්ද 2019 4 කියන 2023 ඉස්සර දක්වා වූ වර්ෂය. එතකොට ප්‍රවර්තන වර්ෂය සඳහා ෂෙයාර් හදලා දීලා තියෙනවා. දැන් ෂෙයාර් කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවනේ නේද? එතකොට ෂෙයාර් හදලා දීලා තියෙනවා මේ ගානේ. දැන් අපි කරන්න ඕනේ දේ මෙයාලා කරලා දීලා තියෙනවා. හැබැයි අනිවාර්යෙන් මෙයාලා හදලා දීලා තියෙනවා කියන්නේ මේක ඇතුලේ ප්‍රශ්නයක් ඇති මොකක් හරි ගැටලුවක් ඇති බලමු අපි. ඊළඟට කියනවා 2020 ඊළඟ කොලම් එක මම මේ කතා කරන්නේ 4 වෙනි කොලම් එක. ගැලපිලි අංක 5 4 වෙනි ටේබල් එකේ 4 වෙනි කොලම් එක. 2020 3.31 දිනට සමුච්චිත ෂෙයාර්. ඔබ දන්නවා අවුරුද්ද වර්ෂ ආරම්භක දවසේ තිබ්බ ෂෙයාර් වලට වර්ෂේෂය එකතු කරාම අපි කියනවා වර්ෂය අවසන් දවසේ තියෙන ෂෙයාර්. ඊළඟට 2023 දිනට ධාරණ වටිනාකම අපි නැත්නම් ඒකට කියනවා සුද්ධ අගය කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා පොත් අගය කියලා කියනවා. මේ වචන තුනෙන් ඕන එකක් කියන්න පුළුවන් තුනම එකයි. ධාරණ අගය නැත්නම් පොත් අගය නැත්නම් සුද්ධ අගය. ධාරණ අගය කියන්නේ සමාන මේ සරලව මොකක්ද පුතේ? පිරිවැයෙන් සමුච්චිත ශ්‍රය අඩු කරාට පස්සේ එන අගය. එහෙනම් බලන්න යට ආපහු කියලා තියෙනවා ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වරට 2016 3.31 දිනට ප්‍රත්‍යාගමනය කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු කීයක කාලෙින්ද? අවුරුදු 4කට කලින් නේ 2016 17 18 19 20 5කට කලින්. අවුරුදු 5කට කලින් ප්‍රත්‍යාගමනයක් කරලා තියෙනවා. දැන් ප්‍රත්‍යාගමන ගැන අපි සාකච්ඡා කරනවා අර ප්‍රමිතේදී වෙනම. දැන් දන්නේ නැත්නම් මම සරලව කියන්නම් ප්‍රත්‍යාගමනය කියන්නේ මොකද්ද? ප්‍රති ආගමනය නේද? ඒ කියන්නේ නැවත අගය කිරීම, නැවත වැලියු කරලා බලනවා. දැන් ඔබ සරලව ගත්තොත් අද තියෙන ගොඩනැගිලි වල වටිනාකම නේද? දැන් ඉඩමක් ගත්තොත් අද ඉඩමක් දැන් ඔබේ නිවසේ තියෙන ප්‍රදේශයේ ඔබේ ඉඩමේ වටිනාකම දැන් අද තියෙන වටිනාකම නෙමෙයි තව අවුරුදු ගණන් ගියම තියෙන්නේ. එන්න අදිය වැඩි වෙනවා. එතකොට ප්‍රත්‍යාගමනය කියන්නේ අපි අටය නැවත තක්සේරු කරලා ප්‍රති ආගමනයක් කරලා බලනවා දැන් කොච්චරක් වටිනවද කියලා. එතකොට අර අතිරික්තය වැඩිපුර මේ වත්කමේ වැඩි වෙච්ච ගාන අපි කියනවා මොකද්ද? ප්‍රත්‍යාගමන අතිරික්තයක් කියලා. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සමහරවිට දැන් මෝටර රථ වගේ දේවල් නේද? ගත්ත ගන්නම දෙන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඒකට වර්තමාන විතර ලංකාවට මෝටර රථ ආනයනය කිරීම තාවකාලික නතර කරලා තියෙන හින්දා වර්තමානයේදී මෝටර රථවල පාවිච්චි කරන මෝටර රථ නේද? සාමාන්‍ය මිල දෙගුණ කරලා මිනිස්සු විකුණනවා. ඒත් අපි හිතුව වටිනාකම අඩු වුණා කියලා. ඒතකොට ප්‍රත්‍යාගමන අලාභයක්.
වටිනාකමක් වැඩි වුණොත් ප්‍රත්‍යාගන්න ලාභයක්. එහෙනම් මෙම ඉඩම 2023 31 දින දෙවැනි වරට 18,000කට ප්‍රත්‍යාගන්නය කළා. කෙසේ වුවත් එය මෙසේ මෙතෙක් ගිණුම්ගත කරලා නැහැ. ඊට පස්සේ කියනවා මේ ෂෙය ගැන කතා කරනවා. ඒක නම් අපි පස්සේ මේ පස්සට පොඩ්ඩක් තියමු. අපි මුලින් බලමු මෙන්න මේ ප්‍රත්‍යාගන්නය කොහොමද කරන්න කියලා නේද? එහෙනම් මේ දේපල පිළිතුරු හා සම්බන්ධ මෙන්න මේ සටහන ඉතාම වැදගත්. මේක කොහොමද කරන්නේ? ගාන මෙතනින් එහාට කොහොමද ඔබ ලස්සනට පිළිවෙලට සකස් කරන්නේ කියලා අපි ඉදිරි කොටසත් එක්ක සම්බන්ධ වෙමු. මෙතනින් පස්සේ බලන්න වීඩියෝ නම්බර් 5 එක.